උතුම් ධර්ම දේශනේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීම උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා ආරිස්පත්තුව මැදවල ඊයගම පදිංචි රාජකරුණා ජයසිංහ පවුලේ සහෝදර සහෝදරියන් පිරිස කොණ කලගල අලවතුකොට අංක 102 නිවසේ පදිංචි කුල්රත්න පවුලේ දූදරු පිරිස දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දාණයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය මෙම ධර්ම දේශනේ ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් ධර්මාභෝධී පිණිසම මේ පුණ්‍ය කුසල හේතු වාසනා වේවා. පවුලේ මියගේ ඥාති හිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තුෙන් ඇතනම් ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී දුක් සහිත ස්ථානයක සිටීනම් ඉන් අත්මිදී ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණාභෝධී පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. දායකත්වයේ දැක්වූ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිරජීවනයේ සැලසේවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ හා දීර්ඝායුෂ ලැබේවා. උතුම් වූ නිර්වාණාභෝධී පිණිස මේ ධර්ම දාණය හේතු වාසනා වේවා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා. මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමානි භික්ඛවේ විමුක්තායතනානි ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්නතුනි, ඔබගේ මාතෘකාව ගිරිමානන්ද සූත්‍ර දේශනාව මාලාවේ දිගුවක් කියන එක. අනිත්‍ය සංඥා දේශනා කළ බව ඔබට ඇහෙන්නේ නැති අහන්නේ නැති ඊතුරු කොටස දේශනා කරන අදහසින් හිටි අධිකටම. නමුත් මේ වන විට මෙය වෙනත් දේශකින් වහන්සේ කෙනෙක් වශයෙන් දේශනා කරනු ලබනවා. අපි ඊට සවන් දෙමු. අවශ්‍ය වුණොත් පසු පැහැදිලි කරමින් එකම දේශනා මාලාවක් දෙකට යන්න අවශ්‍ය නැති නිසා. ඒ වෙනුවෙන් මට ඔබෙන් සමාව ඉල්ලනවා මේ මාතෘකාව නොගත්තට. නමුත් මා ඒ වෙනුවෙන් වෙනත් මාතෘකාවක් ගන්නවා. ඒ වගේ අවස්ථා 6ක් පැහැදිලි කරන්න තියෙන. යනු අපි අංගුත්තර නිකායේ පංචක නිපාතේ පවතිනා වූ විමුක්තායතන නම් වූ සූත්‍රයේ පවතිනා වූ කරුණු කීපයක් උදව් කරගෙන මේ එකින් එක ධර්ම දේශනා ටිකක් කරමු. ඔබ මේ බලාපොරොත්තු වෙන කරුණු පැහැදිලි කර ගැනීම සඳහාමත් ඒක උදව් වෙනවා, උපකාර වෙනවා කියන එක මා කියන්න කැමතියි. ඉදී තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාහරනවා යත්ත බික්කුණෝ අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛනං වා ආසවා පරික්ඛයං ගච්ඡanti අනුප්පත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. ඒ කියන්නේ මේ ආයතන එකක් විමුක්ත ආයතන කියන්නේ මෙදෙන්ට තිබෙන ක්‍රමෝපාය කියන එක. එතකොට යම්කිසි පුද්ගලයෙක් මේ දේ තේරුම් අරගෙන අප්‍රමාදීව ක්ලේශ ධර්මයන් තවමින් වාසය කරනවා නම් නොමිදුණු අය මිදෙනවා. ක්ෂය වුණේ නැති ආශ්‍රවයන් ක්ෂය වෙනවා. ඒ වගේම නූපන් දුක්ඛ නිවාරණය නැත්තම් දුක්ඛ නිරෝධ වූ තැන උපදිනවා කියලා පෙන්වලා තිබෙනවා. ඒ අනුව ඒ කරුණු පැහැදිලි කිරීම අනුව අපි එක එක අරගෙන එකක් විතරක් පැහැදිලි කරගන්න බලමු. මේවා යම් යම් කරුණු තිබෙනවා පැහැදිලි කරන්න ඕන දේවල්. මෙන්න මෙහෙමයි පළවෙනි කාරණේ තිබෙන්නේ. ඉද බික්කවේ බික්කුණෝ සත්තා ධම්මං දේසේති අඤ්‍යතරෝවා ගරුට්ඨානියෝ සබ්‍රහ්මචාරී. මහණෙනි, තථාගත බුදු පියාණන් වහන්සේ හෝ ඒ යුගයේ නම් ශ්‍රීනාස්රයින් වහන්සේ නමක් ධර්ම දේශනාවට සුදුසු ප්‍රතිබල සම්පන්න හිමි නමක් ධර්ම දේශනා කරනු ලබනවා. යතා යතා බික්කවේ තස්ස බික්කුණෝ සත්තා ධම්මං දේසේති. යම් යම් ආකාරයෙන් සාත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කරනු ලබනවා. එහෙම නැත්නම් අන්‍ය සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනු ලබනවා. තථා තථා සෝ තස්මින් ධම්මේ අත්තපටිසංවේදේච්ච හෝති. යම් යම් පරිදි ඔහු ඒ සවන් දෙන කෙනා කවුරු හෝ එම ධර්මයේහි අර්ථය විශේෂයෙන් දැනගනු ලබනවා. ධම්ම පටිසංවේදීච ධර්මයේද දැනගනු ලබනවා. අන්න එතකොට වෙන්න ඕන කාරණයක් තියෙනවා.
ඒ ධර්මය සවන් දෙනවා කියන එකේ තේරුම ශබ්ද කනට ඇහිලා නැති වෙලා යනවා කියන එක නෙමෙයි. එයින් පැහැදිලි කරන්නා වූ අර්ථය ධර්මය පටිසංවේදීති කියන්නේ විශේෂයෙන් දැනගන්න ඕනේ කියන එක. අත්ත පටිසංවේදී හෝති ධම්ම පටිසංවේදී හෝති කියලා තියෙනවා. අන්න එතකොට තත්ත අත්ත පටිසංවේදිනෝ ධම්ම පටිසංවේදිනෝ පාමොජ්ජං ජායති. අන්න ඒ අර්ථ ධර්ම වැටහෙනකොට ප්‍රමෝදයක් හට ගන්නවායි කියලා තියෙනවා. මේ ප්‍රමෝදය අපි ප්‍රීති ප්‍රමෝදය කියලා මෙහෙ පාවිච්චි කළාට මේ පාමොජ්ජං කියන එකේ තේරුම සද්ධර්මයේ අර්ථය වැටහෙනකොට හට ගන්නා වූ ඔය පැහැදීම කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දැන් අදත් ධර්ම ශ්‍රවණය කරන අය අපිට ආපහු කතා කරලා ඔබ වහන්සේ බණ කියනවල හොඳටම පැහැදිලා කියලා කතා කරනවා. ඒ පැහැදිනා කියන එකේ තේරුම Tamanගේ සිතේ පවතිනා වූ ක්ලේශයන් ඈත් වී යම්කිසි සංසුන් බවක් ලැබෙන එකනේ. නමුත් මේ එහෙම දැක පැහැදීම හෝ කෙලෙස් යටපත් කරගෙන ධානයකින් සංසුන් බවකට එහා ගිය මේ අර්ථය ධර්මයේ වැටහෙනකොට ඇති වෙන්නා වූ පැහැදීමක් ගැන සඳහන් කරනවා. අන්න ඒ අනුව ඒ තමයි මේ විමුක්ති නැත්තම් විමුක්තිය සඳහා යන්න තියෙන එක ආයතනයක් වශයෙන් පැහැදිලි කරලා තියෙන දේ. එතකොට අපිට ඒක පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන පෙන්නනවා මේ ධර්මයේ දේශනා කරනවායි කියලා. එතකොට ධර්මයේ කියන එක මං හිතන්නේ එක ක්‍රමයකින් නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ මා දන්න හැටියට. නමුත් මෙතන ඒකට වෙනත් අරුතක් දීලා තිබෙන නිසා අපි ඒ අර්ථයෙන්ම ගනිමු. සාමාන්‍යයෙන් මම දකිනවා ධර්මයට යන පාර වශයෙන් ත්‍රිලක්ෂණය දේශනා කරලා තියෙනවායි කියලා. ධර්මයට යන පාර වශයෙන් චතුස්සත්‍ය දේශනා කරලා තියෙනවායි කියලා. ධර්මයට යන පාර වශයෙන් පටිච්චසමුප්පාදේ නිරෝධය දේශනා කරලා තියෙනවායි කියලා. ධර්මයට යන පාර වශයෙන් විශාල මාර්ග ගොඩක් තියෙන සතර සතිපට්ඨානය දේශනා කරලා තියෙනවායි කියලා. ධර්මයට යන පාර වශයෙන් කර්මක්ෂය කිරීමේ කර්මයේ දේශනා කරලා තියෙනවායි කියලා. ධර්මයට යන පාර වශයෙන් මරණ සතිය දේශනා කරලා තිබෙනවායි කියලා. තවත් තිබෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ඕන එකකින් ධර්මය වෙන්න ඕන. එතකොට අපි මේක සිංහල අරන් බලමු. මහණෙනි යම් විමුක්ත කාරණයන්හි අප්‍රමත්තව අපි මතක් කරපු ඉස්සල්ලා කාරණේ සිංහලෙන් තියෙන එක මහණෙනි යම් විමුක්ති කාරණයන්හි අප්‍රමාදව කෙලස් තවන වැර ඇතිව නිවන් කරා ගිය සිත් ඇතිව වාසය කරන මහණුන්ගේ අවිමුක්ත හෝ සිත විමුක්ත වේ නම් අපරීක්ෂිත වූ සිත ආශ්‍රයෝ පරීක්ෂාවට හෙවත් ප්‍රහීණයට යත්නම් අනන්පන්න හෝ අනන්තර යෝගක්ඛේමයට අනුප්‍රාප්ත වේ නම් මේ පෙන්වන්නේ මේ යෝගක්ඛේම කියන්නේ යෙදීම කෙලෙසුන්ගෙන් මිදීමට යෙදීම කියන තැනටපත් වෙනවා නම් ඒ බඳු විමුක්තායතනෝ 5 දිනකිය. 5ක් තියෙනවා. පහම අනුගමනය කරන්න ඕන කියලා නෙමෙයි පෙන්වන්නේ. මේ පහ තුල මේ සමාජයේ යම් යම් පුද්ගලයින්ට අදාළ පාරවල් තිබෙනවා. ඒ නිසායි මා මේ තෝරාගත්තේ එකක් පාසා පැහැදිලි කරන්න. දැන් අපි පළවෙනි එකට යන්නේ මෙහෙමයි. මහණෙනි මේ සස්නෙහි මහණෙක්කට ශාස්ත්‍රු වේවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වෝ අන්‍යතර ගුරුස්ථානික සබ්‍රහ්මසරෙක්. ඒ කියන්නේ ගුරු තනතුරෙහි තබා ගන්න පුළුවන් සදහම් වටහාගත්ත කෙනෙක්. ඒවයි චතුස්සත් ධර්මයේ දේශනා කළයි. අර ධම්මං දේශේති කියන පදේ මෙතන චතුස්සත්‍ය ධර්මයේ දේශනා කරයි කියලා අරන් තියෙනවා. නමුත් මම නම් දකින්නේ පරිනිබ්බිතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති නිවනාව බුදුන් වහන්සේ නිවන පිණිස ධර්ම දේශනා කරනවා කියන එකේ තේරුම චතුස්සත්යෙන් විතරක් නෙවෙයි. අර ඉහතින් සඳහන් කළා වූ ඕන එකකින් තමයි ධර්ම දේශනා කරන්නේ. ඉතින් මේ ඒ නිසා ධම්මං දේශේති කියන එක චතුස්සත්‍ය ධර්මයේ දේශනා කරයි කියන එකට පරිවර්තනය කිරීම කොතරම් සාධාරණද කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒ පිළිබඳව මට ගැටුමකුත් නැහැ ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා අපි මේ චතුස්සත්‍යෙන් මේ කතාව ගන්න බලමු. නම් හේ ඒ පරිදි ඒ දහම් පෙළ අරුත් දැනගන්නේ වෙයි. ඒ වගේම පෙළ දහම ප්‍රත්‍යක්ෂ කොට ගන්නේ වෙයි. අර්ථය සහ ධර්මය ප්‍රත්‍යක්ෂකට ගන්නා කෙනාට ප්‍රීතිය හෙවත් තරුණ ප්‍රීතිය උපදින්නේය. එතකොට මොකද්ද මේකේ වැදගත්කම? අත්පටිසංවේදී ධම්මපටිසංවේදී කියන අර්ථය විශේෂයෙන් දැන ගැනීම සහ ධර්මයේ විශේෂයෙන් දැන ගැනීම කියන කාරණාව අර දේශනාව සවන් දීමෙන් වෙන්න ඕනේ.
මතක තබා ගන්න. දැන් මේක ගැලපෙන කාලේ තමයි තථාගත බුදු පියාණන් වහන්සේ වැඩ සිටි කාලේ. එහෙමත් නැත්නම් රහතන් වහන්සේලා වැඩ සිටි කාලේ. ඒ කාලේ තමයි මේ කියන මාර්ගයේ කෙනෙකුට යන්න පුළුවන්කමක් තිබෙන්නේ. මෑතදිත් එවඳු කෙනෙක් දේශනා කරනවා නම් ඒකත් හරියනවා හරියටම. එතකොට මොකද්ද දේශනා කරලා තියෙන්නේ? දේශනා කරලා තිනවා කියන්නේ චතුස්සත්‍ය දේශනා කරනවා. ඒක අහනකොට තමයි මේ අර්ථයේ ධර්මයේ විශේෂයෙන් දැනගන්නවයි කියලා සඳහන් වෙලා තිබෙන්නේ. අපි ඒක හොයා ගන්න ඕනේ. එතකොට එහෙමනම් කුමක්ද චතුස්සත්‍ය? මේ පිළිබඳව මම අදහසක් ඉදිරිපත් කරන්න කැමතියි. මේ සමාජයේට පාසල් අධ්‍යාපනය තුළ, දහම් පාසල් අධ්‍යාපනය තුළ, පිරිවෙන් අධ්‍යාපනය තුළ චතුස්සත්‍ය උගන්වනවා. නමුත් ඒ චතුස්සත්‍ය උගන්වන්නේ වචන ටිකක් පමණයි. ඒක බුදු සමය විෂයක් වශයෙන් හදාරන අයට දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හිටියත් නැතත් ඔක පාඩම් වෙනවා. මතක තබා ගන්න. ඒක පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් චතුස්සත්‍ය පාඩම් වීම නෙමෙයි මේකෙන් කියන්නේ. ඔබටත් මේක දැනට පාඩම් ඇති. මටත් පාඩම් වුණානේ 7 8 පන්ති වල ඉඳලා. නමුත් මේ චතුස්සත්‍ය දේශනා කරනවා කියන එකේ තේරුම එහෙනම් ඔබ තුලින් දුකත් ඔබ දුකටපත් වෙන හේතුවත් නැති වූ තැනත් මාර්ගයක් පෙන්වා දෙනවා කියන එකනේ. ඔබ තුලින්. එදා තථාගතයන් වහන්සේ චතුස්සත්‍ය දේශනා කළා වුණාට ඒ දේශනා කළේ උන්වහන්සේ ඉදිරි හිටපු පුද්ගලයින්ට ඒ කරුණ පැහැදිලි කිරීමට ඔවුන් තුලින්. මතක තබා ගන්න. මේ ධර්මදේශනාව කියන එක අපි මගේ මීට පෙර දේශනා කීපයක මේක පැහැදිලි කරලා තිබෙනවා. අතීතයේ සිදුවන සිද්ධියක් වශයෙන් හෝ අනුන්ට වෙච්ච දෙයක් විදිහට බලන්න එපා. එතකොට ඔබේ ඇස යොමු වෙති වෙන අන් අය දෙස. අර ස්මාර්ට්ෆෝන් කැමරාව තමන් පැත්තට යොමු වුණාම සෙල්ෆි නේ ගහන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ මේ දහම් ඇස ධර්ම කරුණු පැහැදිලි කිරීම ඔබ පැත්තට යොමු කරගෙන අහන්න පුරුදු වෙන්න. අන්න එතකොට මේ ධර්මය අහනකොට මේ අත්පටි සංවේදී ධම්මපටි සංවේදී කියන එක ඇති වෙන්න ඕන. එහෙම නැතුව අර පාසලින් පාඩම් කරලා ලියලා පාස් වෙලා තිබුණාට මමත් බණ දන්නවා බුද්ධ ආගම දන්නවා කියවට මේක වෙන්නේ නැහැ. මොකද ඒක මමත් එතන හිටියා එතන මෙතෙන්ට ඇවිදින් ඉන්නවා. එතකොට මම එදා දැන හිටපු චතුස්සත්‍ය නෙමෙයි අද දන්නේ ඊට වඩා ගැඹුරින් දන්නවා. පැහැදිලි කරන්න දාන්න. එදා දන්නේ දුක හේතුව නැති උතන මාර්ගේ වචනින් කියන්න විතරනේ. එහෙම නැත්නම් වචනින් අනිත් එකක් දැනගෙන හිටියා. නමුත් මේක මම මේ සූත්‍ර දේශනාව සඳහන් පරිදි සියල්ල විස්තර කරන්න මෙතන යන්නේ නැහැ. එතකොට කාලය මදි වෙනවා විතරක් නෙමෙයි අවශ්‍ය සාරාංශගත දැනට යන්න වෙන්නේ නැහැ. දැන් ඔබ අහලා ඇතිනේ කතමංච බික්කවේ දුක්ඛං අරිය සත්තං කියලා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා කියලා කියන යන පාඩමක් තියෙනවානේ. ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව මේවා මිනිස්සුන්ට ජීවිතේ පවතිනා වූ දුක් දුම්නස් ටිකක්. ඒවා උගතට තියෙනවා බුද්ධිමාන්තාට තියෙනවා සිල්වතාට තියෙනවා සිල්වත් නැති කෙනාට තියෙනවා පෘථග්ජන සමාජයේ ඔක්කොටම තියෙනවා ඕක. සතුට ඉඳ හිට භුක්ති විඳාට මේ කියන්නා වූ මේ මානසික වදය කියන එක නැති කෙනෙක් නෑ අඩු වැඩි වශයෙන්. නමුත් මේකට මොකක්ද කියන්නේ? මේකට වෙන වචනයක් තියෙනවා. කෙටියෙන් කියනවා නම් මේ ඔක්කොම තියෙන්නේ පංච උපාදානස්කන්ධය තියෙන කෙනාට. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. කාටද පංච උපාදානස්කන්ධය තියෙන්නේ? අම්මටද තාත්තටද ගුරුවරයාටද? අම්මා තාත්තා ගුරුවරයා කියන ભેදකින් තොරව භික්ෂුව කියන ભેදකින් තොරව පෘථග්ජන පුද්ගලයා පාවිච්චි කරන්නේ ජීවත් වීම සඳහා පංච උපාදානස්කන්ධයක්. එනම් පෘථග්ජන පුද්ගලයාට පව් පින් වලට වෙන විපාක තියේවි. එහෙම නැත්නම් පින් වලට වෙන විපාක තියේවි. ලෞකික භාවනාවක් වැඩුවොත් ඒකට වෙන විපාක තියේවි. කැම්බීම් වල සැපසාප වෙන විපාක තියේවි. උපාදානයේ දුක කියන එකෙන් ඒ වයින් මිදෙන්න වෙන්නේ නැහැ. එහෙමයි තේරුම් ගන්න ඕන. එහෙනම් අපිට මේ චතුස්සත්‍ය තේරුම් ගැනීමේදී අනිවාර්යයෙන් වටහා ගන්න වෙනවා පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? ඒක තුළනේ මේ දුක පවතින්නේ කියන එක. අන්න එහෙමයි අපි මේකට යන්න ඕන කාරණාව. එතකොට එහෙනම් ඊට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද හොයාගන්න ගියාපුවම එතකොට අපිට පියවරෙන් පියවර එන්න වෙනවා. අර පාසල් අධ්‍යාපනයේ හෝ කවුරු හරි කියලා දුන්න මට්ටමින් අපි අර්ථයක් එකතු කරගත්තට පංචස්කන්ධය කියන්නේ ශරීරයට කියලා ශරීරේ නොවන බව. මා පැහැදිලි කරන සත්තට්ඨාන කුසල සූත්‍ර ආශ්‍රයෙන් උන්වහන්සේ
ඇස කන නාසය දිවකය කියන්නා උදොරවල් හයෙන් අරමුණු ගණ්ඩ යමි යාමේදී අරමුණ මුල් කොටගෙන කියලා කියන්නෙත් නෑ ඒකේ. නමුත් වෙන්න ඕනේ ඒක තමයි ඇත්ත සිද්ධිය. මේ මනුස්සයෙක් තුල වේදනා හයකුයි සංඥා හයකුයි සංකාර හයකුයි විඥාන හයකුයි පහළ වෙනවා. ඒක වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ අර පංචස්කන්ධයේ එකක් අර ඉතිරි ටික. එහෙනම් අන්න එතනින් අපි තේරුම් ගන්න වෙනවා තවත් එක දෙයක්. මේක මේ සමාජයේ රූප කියන්නේ ශරීරයේ පඨවි ව්‍යාපෝ තේජෝ වලට ගලපමින් ආපහු ආයෙත් රූප කියලාත් කතා කරන අය ඉන්නවා. නමුත් අපට මම පැහැදිලි කරපු ධර්ම දේශනාවක තිබුණා අපිට මේ රූප කියන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ කියලා ගත්තොත් ඒක අයිති වෙන්නේ ආහාරයෙන් ගන්න අපි කන බොන ආහාරයෙන් ගන්න එකකින් කියලා ගත්තොත් ඒක අයිති වෙන්නේ අණ්ඩජ ජලාබුදු සංසේචිත සත්වයින්ට පමණයි. එතකොට ඕපපාතික සතෙක් පෙන්වන්න බෑ අපට. නමුත් සරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරමින් වදාරනවා දෙවියන් සම්බන්ධයෙන් ගත් කල දෙවියන්ට ජාතිය තියෙනවා මරණය තියෙනවා නමුත් ජරා ව්‍යාධි නැහැ කියලා. දෙවියන්ගේ ලෝකේ ජරා ව්‍යාධි නැහැ කියලා. ඒ ජරා ව්‍යාධි නැත්තේ ඇයි? ජරා ව්‍යාධි තියෙන්නේ ඝනකයක් තියෙන ඇට දිරීම ලෙඩවීම. එතකොට දෙවියන් මනෝමය කයකින් ඉන්නවා කියන සාක්ෂිය තමයි අර ජරා ව්‍යාධි නැහැ කියලා කියන්නේ. එහෙනම් එතනත් එහෙනම් රූප කියන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ නම් එතන තියෙන්න වෙනවා. නමුත් රූප කියන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ නොවේයි. රූප කියන්නේ ඒ මොහොතේ න අරමුණ. ඒ අනුව ඇසේ රූපය මුල් කොටගෙන තමයි වේදනා සංඥා සංකාර විඥාන හටගන්නේ කියන එක ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. කනට පහළ වෙන ශබ්ද රූපය මුල් කොටගෙන ඒ රූපය තමයි අපි විඳින්නේ. වේදනා සංඥා සංකාර. එතකොට නාසයට පහළ වෙන ගන්ධය තමයි ගඳයි කියලා විඳින්නේ. එතකොට විඳිනවා කියන්නේ ඒකනේ. දැන් අපට ඔය රූප කියන්නේ පඨවි ව්‍යාපෝ තේජෝ කියලා ගත්තාම වේදනාවට ගන්නෙ මොනවද කියලා හොයන්න බෑනේ. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවානේ වේදනා හයක් කියලා. වේදනා හය දොරවල් හයෙන් නම් එතකොට එහෙනම් දොරවල් හයෙන් නම් රූපය මුල් කොටගෙන නෙවෙයිද? අන්න අපට ඒක එහෙම තේරුම් ගන්න පුළුවනි. අන්න එතකොට රූප කියන්නේ එතකොට අරමුණ නම් එහෙනම් අපාගත සත්‍යයට රූප කියන්නේ පාපය. දෙවියන්ට රූප කියන්නේ පින, බ්‍රාහ්මයින්ට රූප කියන්නේ ධානය. අරමුණ මානව ධම්මනේ ධම්මාරම්මන ඒවා. පංචද්වාරයට ගන්න ඒවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බාරම්මන මනෝද්වාරික ධම්මාරම්මන. අපටත් හීනෙන් පේනකොට නායහෝ පොළඟා එතකොට ඒක අරමුණක්. අරමුණේ සිතුවිල්ලකනේ සතතා ඉන්නේ. පඨවි ආපෝ තේජෝ ඕන නැහනේ. එහෙනම් ඒ මනෝලෝකයට ගිය ඕපපාතික ප්‍රතිසන්දලාභීන්ටත් පවතින ආරම්මණය ධම්මාරම්මණයක්. එතකොට රූප මනෝ. ඒක තමයි වේදනා සංඥා සංකාරයෙන් පව් වශයෙන් හරි පින් වශයෙන් හරි ධාන වශයෙන් හරි විඳින්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියන කාරණය ගැටලුවක් වෙන්නේ නැහැ එහෙම තේරුම් ගත්තාම. ඒ නිසා පරිවර්තනය කිරීමේදී සහ මෙතෙක් ගෙනීමේදී බුදුන් වහන්සේ වදාළ ධර්මයේ යටපත් වී බ්‍රාහ්මණයින් විසින් විස්තර කරපු දේවල් ඇතුළත් වීම තුළ අපටත් ආයෙත් බමුණන්ගේ බණ බුදුබණ වශයෙන් කියන්න වෙලා තියෙනවාද කියන එක විද්වතුන් කල්සලකා බලත්වා. අපිට මේක පැහැදිලි කර ගන්නතුරු චතුස්සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. චතුස්සත්‍ය පාඩම් කරුණාම අවබෝධ කරගන්න බෑ. එහෙනම් අපි දුක දකින්න ඕන ජීවිතය තුළ නෙවෙයි. පංච උපාදානස්කන්ධය තුළ. දැන් එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දැන් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණක් ගැනීමේදී වහා ඇති වී නැති වෙන දහම් ස්වභාවයක්. ඒක එකට එකක් ප්‍රත්‍ය වෙනවා. රූපේ ප්‍රත්‍ය වෙනවා වේදනාවට, රූප වේදනා ප්‍රත්‍ය වෙනවා සංඥාවට, රූප වේදනා සංඥා ප්‍රත්‍ය වෙනවා සංකාරයට, රූප වේදනා සංඥා සංකාර හතරෙන් උන දේ ප්‍රත්‍ය වෙනවා විඥාණයට. ස්කන්ධ පස්කන්ධ භූත ස්කන්ධ පහ. එතකොට මේ ස්කන්ධ පහෙන් පහට මැරෙන ජීවිතයක් අපිට තියෙනවා කියන එක අපි ඉගෙන ගන්න වෙනවා. ඇස තුල, කන තුල, නාසය තුල අපි ස්කන්ධ පහෙන් පහට මැරෙනවා. ඉන් එහාටම කවුරුත් යන්නේ නැහැ ඇත්තම සිද්ධියේ නම්. නමුත් අපි යන්න හදාන තියෙනවා. අපි එහෙම මැරෙනකොට ඉවර වෙන්නේ නැති වෙන්න දැන් මේ විදුලිය කියන එක සපයනවානේ. ඉතින් එතකොට විදුලිය දැන් නිවුණාට ඊළඟට සැපේන නිසා දිගටම දැල්වි පේනවා. යම් මොහොතක විදුලිය අක්‍රිය වුණොත් එහෙම මේ බල්බේ නිවි යනවා. ඒ අක්‍රිය වෙනවා කියන්නේ එතනින් එහාට සැපීමක් නැහැ කියන නිසානේ. නමුත් සැපීම නිසා නේද තියෙන එලියක් පේන්නේ. මේ ඕන මොහොතක මේ ෂණිකෙන් නිවීම සිද්ධ වෙනවා නේද? නිවිලාපත් වෙන අතර හොයන්න බැරි නිසා තියෙන එලියක් පේනවා ඇරුණාම ඇත්ත සිද්ධිය එක නේද? අන්න වගේ ස්කන්ධ පහෙන් පහට මරණය සිද්ධ වෙනවා. නමුත් අතරක් පේන්නේ නැති නිසා අපිට ඉන්න කෙනෙක් පේනවා.
ඔය මම ළමා කාලේ දැකලා තිනවා නිකන් තියෙන රෝද. නමුත් මේවා පණ ගන්නවම වේගෙන් කරකෙන්න ගන්නවා. හිමින් කරකිනකොට පේනවා කරකිලා වේගවත් වුණාම ආයෙත් තියෙනවා වගේ පේනවා යනවා කරකින වේගය පේන්නේ නැහැ. අන්න ඒ වගේම ස්කන්ධ පංචකයේ ඇති නැති වෙන වේගය පේන්නේ නැති නිසා තමයි අපිට තියෙන දෙයක් පේන්නේ. එතකොට ස්කන්ධ පංචකය උපාදානය කරගන්න එක තම තමන්ගේ පෞද්ගලික වැඩක්. ස්කන්ධ පංචකය අපට දීලා තිබෙන්නේ ලෝකේ හඳුනාගෙන හටගෙන නැතිලා පරිහරණය කරලා විඳවන්න නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරනවා ස්කන්ධ පංචකය දැඩිව ගැනීම තුළින් උපාදානය වීම තුළින් සතරට බැඳෙනවා. උපාදානය වීම තුළ තමයි නැවත හට ගැනීමක් නැත්නම් මේ පුනර්භවයකට කාරණා තියන්නේ. අන්න එහෙනම් ජාති ජරා ව්‍යාධි නැවත ගෙනත් දෙන්නේ උපාදානය වීම තුළ. අපි ඒක කියලා තියෙනවානේ. උපාදානයේ බයං දිස්වා ජාති මරණ සම්භවේ. ජාති මරණ ගෙනත් දෙන්නා උපාදානයේ බියක් වශයෙන් දකින්න යම් මිටක උපාදානය නැත්නම් උපාදානෙන් මිදෙන්න පුළුවන් නම් එහෙනම් ජාති මරණ අර කියපු ජාතිපි ජරාපි මේවා හමු වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා දුක උපාදානයේ මුල් කොටගත් පුද්ගලයාට අදාළ ඉරණමක් දුකින් මිදීම උපාදානයෙන් මිදෙන්න පුළුවන් පාර තේරුම් ගත්ත පුද්ගලයාට ලැබෙන්නා වූ නිධානයක් වාසනාවක්. ඒ නිසා ඒක තේරුම් ගන්න වෙනවා අපිට අපි මේ ජීවත් වෙනකොට පරිහරණය කරනු ලබන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිත තුළ උපදින්නා වූ ස්කන්ධ පංචකයක් තමයි පරිහරණය කරන්නේ. ඒ නිසා අපට කය පවත්වන්න පුළුවන්. එතකොට කය තුළ රූප වේදනා සංඥා සංකාර පහක් පවත්වන්න පුළුවන්. එතකොට ඒක සසම්බාරික කයක් සහිත සත්වයක්. නමුත් ඝන කයක් නැතු රූප වේදනා සංඥා සංකාර පහ පවත්වන්න පුළුවන්. එතකොට ඒක ප්‍රේතයා, භූතයා, දෙවියෝ, බ්‍රහ්මයෝ, ඕපපාතික සත්වයක්. ඒකයි ඕපපාතික කියලා කියන්නේ. නමුත් ඒකේ අඩුවක් නැහැ. අඩුවක් නැති කියන එක මම තේරුම් කරන්නේ මෙහෙමයි. අපිට මේක තේරුම් ගන්න බෑ. අපිට ශරීරයක් තියෙන බව පේන නිසා කය වශයෙන් පේනවා. නමුත් ඔබ කල්පනා කරලා බලන්න මේ ඔබට පේන්නේ ලෝකෙද කියලා. මම මෙහෙම උදාහරණයක් කියන්නම්. ඇස් පෙනෙන්නේ නැති කෙනෙක් උපතින්ම ඉන්නවා. එයාට මේ ලෝකේ රූප තියෙනවද? ඒ ලෝකේ නැති නිසාද? ඒ ඇසෙන් සිත හටගන්නේ නැති නිසා. උපතින්ම කන් පෙත්ත නෙමෙයි කන නැති කෙනෙක් උපදිනවා. ඒ කියන්නේ කන් බෙරේ නැත්තම් සෝත ප්‍රසාදේ නැති. එතකොට අපි කොතරම් මෙහි අකුණු ගැහුවත් එහෙම නැත්තම් සද්ද බද්ද තිබුණත් එයාට බය වෙන්න කාරණේකුත් නැහැ, ඇහෙන්නෙත් නැහැ. එතකොට සද්ද ලෝකේ නැද්ද? එතකොට එයාට සද්ද නැත්තේ සිත නැති නිසා නේද? මෙන්න මේකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ලෝකේ නෙමෙයි මේක සිත කියලා. දැන් ඇහෙනකොට සිත එහෙනම් අන්න ඒක ආශ්‍රයෙන් හිතන්න මනෝ ලෝකෙට ගියාපම පිටින් ආවේ නැතුණාට සිත. ඒ නිසා සිතට පවතින උපාදානස්කන්ධයට පවතින උපාදානය ඇරුණාම වෙන මොකවත් බාහිර හේතු ඕන නැහැ කියලා බුදුන් වහන්සේ වච්චගොත්ත බමුණට පෙන්වලා තිබෙනවා. ස්වාමී භවත් ගෞතමයන්නි කොහොමද මේ උපාදානය කියන එකේ පවතින්නේ? බුදුහාමුදුරුවෝ උදාහරණයක් පෙන්නනවා. ඔබ ගිනි දැකලා තියෙනවද? දැකලා තියෙනවා. ගින්න මොනව අල්ලන උඩට යන්නේ? ගින්න උඩට යන්නේ වාතය අල්ලගෙන. අන්න ඒ වගේ සත්වයා හටගන්නේ උපාදානය අල්ලගෙන හරුණාම පඨවි ආපෝ තේජෝ ඕන කියලාවත් නැහනේ. පඨවි ආපෝ තේජෝ සහිත මව කුසකට આવොත් පඨවි ආපෝ වලින් ඝන කයක් හදාගනීවි. ඝන කය තුලේ තියෙන්නේ පස්දොරෙන් හට ගන්නා වූ සිත මුල් කොටගත් රූප වේදනා සංඥා සංකාර පහ මනෝමය ලෝකේ පවතින්නේ පස්දොරෙන් ගන්නෙ නැති මෙහෙන් මනෝ ලෝකෙන් හදාගත්ත රූප වේදනා සංඥා සංකාර පහ. එයින්ද සත්වයා සසර ඇවිදින්නේ දෙපයින් නෙමෙයි පංච උපාදානස්කන්ධයෙන්. ඒක තේරුම් ගන්න. අන්න එහෙමනම් මොකද්ද මේ උපාදානය කියන්නේ? මොකද්ද මේකේ දුක? ඒක තේරුම් ගන්න වෙනවා. ඒකනේ මේ දැනගන්න ඕන කියන එකේ තේරුම. එතකොට පංචස්කන්ධ කියන ස්වභාවය ලහු පරිවත්තන් හටගත්ත ගමන් නැසෙනවා. නමුත් අපි මේකට අර එකතු කරන්න යාමේදී අගයක් රූපේ හොඳයි කියලා හරි නරකයි කියලා හරි හතුරා කියලා හරි මිතුරා කියලා හරි ශබ්දය මිහිරි කියලා හරි අමිහිරි කියලා හරි ගන්ධය පිළිකුල් හරි හොඳයි කියලා හරි අන්න එහෙම දෙපැත්තට ඇති අගයන් එකතු කිරීමේදී ඒ අගය තුළ තමයි වේදනා පච්චා තණ්හා කියන්නේ. අර විඳීමට තමයි අගය කියන හොඳයි කියලා ගන්නෙ. ඒකට ඇලීමට තමයි තණ්හා කියන්නේ. තණ්හා උනෙන් පස්සේ හටගෙන නැතෙන්න බෑ. උපාදාන භව වේලා අවසන් වෙනවා. එතකොට අන්න පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් බවට පත්වීමේදී සසරට බැඳෙනවා. පංචස්කන්ධයෙන් සසරට බැඳෙන්නේ.
අර උපාදාන වී අවසන් වීම තුළ ස්කන්ධ පහ නැති වුණාට අනාගත ඵලයක් උපදවන හේතු හේවත් කර්ම බීජයක් ශේෂ වීම උපාදානස්කන්ධයේ ප්‍රතිඵලයයි. එහෙනම් ඔබට තේරෙනවා බාහිරයට ගැටෙනකොට අපිට මේ අපේ සිතේ පවතිනා වූ ලෝභ දේශ මොහ හැඟීම් උපදිනවනේ. ඒ මොකක් නිසාද? ඒ තියලා තියෙන නිසා නේද? ඒ තියලා තියෙනවා කියන එකට නේද උපාදානය කියලා කියන්නේ. වර්තමානයේ හටගන්නේ මින් පෙර තියපු නිසා. ඊයේ තරහ වුණ නිසා අද දකින්නකොට තරහ උපදිනවා. දේශපාලන වශයෙන් එදා පෙරදිලා ගුටි කාපු නිසා හිතේ තියාගත්ත නිසා දිනපු දවසට අදින්නම් අංචියක් කියලා දිනපු වෙලාවට විරුද්ධවාදියාගෙන් පරිගන්න අදහස මතුවෙනවා. එතකොට පෙර තියපු එකක් නේද අද මතුවෙන්නේ. නමුත් පෙර තබන මොහොතේ මේක වර්තමානයේ. වර්තමානයේ ඉදිරියට තැබීම තුළින් ඒක අතීතයෙන් අපි පිටිපස්සෙන් එනවා හොල්මනක් විදිහට. මේ නිසා මේ මිනිස් වර්ගයා තේරුම් ගන්න ඕන වර්තමාන මොහොතේ අරමුණේ මුලා වීම තුළ තමයි මේ ඉදිරියට තබන සසර හදන්නේ කියන එක. අන්න එතකොට එහෙමනම් අපිට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා රූපය හරි, ශබ්දය හරි, ගන්ධය හරි, රසය හරි, පව හරි, පින හරි, ධානය හරි මේ උපාදාන කියන වචනෙට තව නමක් එකතු කරගන්නවා අපි. ඒකට කියනවා මමත්වයෙන් ගැනීම, මඤ්ඤමානය. තණ්හා මාන දිට්ඨි වශයෙන් ගැනීම. තණ්හා කියන්නේ තර රූප තණ්හා, මාන කියන්නේ මමත්වයෙන්, දිට්ඨි කියන්නේ ඇලෙන. දිට්ඨි කියන්නේ දෘෂ්ටිගත ගතික වෙනවයි කියන එක, බැඳෙනවා කියන එක. එතකොට අරමුණ තුල තමයි තණ්හා මාන දිට්ඨි. අන්න ඒ විදිහට ලාභය අලාභය සැප දුක් නිന്ദා ප්‍රශංසා පිළිබඳව ගැටලුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වුණ දරුවාට කලින් කල්යාමේදී මේ බාහිර ලෝකෙත් එක්කලා ඇලෙන්න ගැටෙන්න සටන් කරන්න දිනන්න පරදින්න කාරණා ගොඩක් තියෙනවා. ඒවා වැඩි වෙන්න ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි නම් දුක් වැඩි කියන එක තථාගතයන් වහන්සේ සාකට වදාලා ඔබටත් ඒක සාධාරණයි. දැන් එහෙමනම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව උගත් නුගත් ભેදයෙන්තරව ධර්මයේ දන්න නොදන්න ભેදයෙන්තරව දන්න කියන්නේ කටපාඩමින් දන්න එක මේ උපාදානයේ නම් වූ වැරැද්ද අපි සිදු කරගනිමින් එනවා. මතක තබා ගන්න ඕන කාරණාව. එතකොට දැන් මොකද්ද මේකේ පෙන්වන්නේ? ත්වංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒක දුක්ඛ සමුදය. හේතුව මොකද්ද? දැන් දුක පංච උපාදානස්කන්ධය නම් පංච උපාදානස්කන්ධයට හේතුව. අන්න එහෙමයි දුකට හේතුව කියන එක තණ්හාව කියන වචනේ පාවිච්චි කරන්නේ නැතුව පංච උපාදානස්කන්ධයක් හැදීමට හේතුව මොකද්ද? එහෙමයි හොයාගන්න ඕනේ. ඒකයි මේක අර මේ අත්ථ පටිසංවේදී ධම්ම පටිසංවේදී කියලා කියන්නේ. කොහොමද පංච උපාදානස්කන්ධයක් කියන්නේ? මොකක්ද ඒක පෙන්වන්නේ? උපාදානයට දැන් දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය. එතකොට දුක උපාදානස්කන්ධය නම් දෙකෙන් පෙන්වන්නේ උපාදානයට හේතුවනේ. උපාදානයට හේතුව තණ්හාව. අන්න එහෙමයි තේරුම් ගන්න ඕනේ. ඉතින් හරිනේ. තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවනේ. තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව පොතේද තියෙන්නේ? ඉස්සර හිටපු මිනිස්සුන්ගේද තියෙන්නේ? ඔබ ළඟද තියෙන්නේ කියන එක තේරුම් ගන්න. අන්න එතකොට තණ්හා පත්‍ය උපාදානං කියන්නේ ඉස්සරලා එනවා පස්ස පත්‍ය වේදනා කියලා දෙකකුත්. දැන් මේක කොහෙද තියෙන්නේ පොතේද? අන්න මං අර ස්මාර්ට් කැමරාව ඔබ වෙත හමරන්න හම හරව ගන්න කිව්වා වගේ දැන් බලන්න. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල. සහිත තුල. ඒ දොරවල් වලට තමයි අරමුණු උපදින්න අවශ්‍ය බාහිර ප්‍රත්‍ය ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වෙනකොට වෙනස් කරගෙන නැත්නම් තරහක් නැහැ, ඇඳුනීමකුත් නැහැ, බයකුත් නැහැ, මොකක්වත් අමුත්තක් නැහැ. නමුත් මානසිකාරය විසින් මොකද කරලා තිබෙන්නේ? මේ බාහිර ලෝක දේවල් හොඳයි කියලා, නරකයි කියලා, හරි කියලා, වැරදි කියලා, හතුරා කියලා, මිතුරා කියලා එක එක ආගයන් එකතු කරලා තියෙනවා. අද මේ ධර්මය ශ්‍රවණය කරන්න පෙර ළමා කාලේ පටන් බලන්න ඒක සාධාරණද කියලා. ගමේ කෙනෙක් ඉන්නවා. ඔබට උදව් කරලා තියෙනුවෙන් ඔබට මිතුරා. තව කෙනෙකුට කරදරයක් කරලා තියෙනුවෙන් හතුරා. දැන් ඔබ දෙදෙනා පාරේ යමින් ඉන්නකොට අර පුද්ගලයා මොන ගැහෙනකොට පුද්ගලයා පේනවා කියලා කිව්වට එයාගේ උදව්වෙන් ඔබේ හිතට හතුරා ඇවිදින් තරහ එනවා. අනිත් කෙනාට මිතුරා ඇවිදින් බැඳීම උපදිනවා. දැන් මේ පුද්ගලයා ප්‍රත්‍යක් විතරයි හතුරා මිතුරා ඔබේ හිතේ තිබිලා ආව එක නේද? අර උපාදානයේ වීම තුළ තමයි ඒක උපදින්නේ නැවත. ඒ නැවත ඉපදුනා.
දැන් නැවත ඉපදීමේ තුල හතුරාපුවම අන්න මාගේ ජීවිතේ නැති කරපු කෙනා කියලා හිත හැතිලා අතරින් කකාරවල තව උගුලක් අදින අදහසකින් ඉස්සරහටත් තියලා නෙමෙයි දිවර කරන්නේ. සතුටක් උපදිනවද එතන? මේ සංඛාර දුක්ඛය කියන්නේ මෙන්න මේ විදිහට හිත ඇතුලේ විඳවන එක. ඉතින් ඕක අපි දැකපු තැන් තිබෙනවා. සතුටින්ම ඉන්න ලැබෙනවා නම් ඕක තරම් දැනෙන්නේ නැහැ. නමුත් සතුටින් ඉන්නකොට මරණයක් ගැන හරි අසනීප ගැන හිතපු නැති ආරංචියක් එනවා. නැත්නම් ඔබ බලාපොරොත්තු වුණා වූ සුන්දර ලෝකයක් තිබුණයි කියලා හිතන්න අධ්‍යාපනය නැති වී රැකියාව නැති වී බිරිඳ දමාගොස්සෝ සැමියා දමාගස්සෝ යන්නේනමන් නැති වී එහෙම වුණොත් එහෙම ඔබට ඔබේ සිතට කොතරම් පීඩනයක් හිසරදයක් තියෙයිද කියලා හිතනවාද? නමුත් ඒ හිසරදේ කියලා කියන්නේ බඩේ අමාරුවක්ව හැදිච්ච එකක් නෙමෙයි. අන්න ඒක තමයි දුක. සංඛාර දුක්ඛය ආතතිය. එහෙම විඳපු අයට තේරෙනවා ඇති. නමුත් ධර්මයේ තේරුම් අරගෙන ඒවා නැති කරගත්තාම මොන දුකක්ද මං විඳේ කියලා ඔබටම තේරෙයි. හදාගත්ත දුකක් කියන එක මම මේ කියන්න හදන්නේ ඒකයි. ඒ නිසා මේ අල්ලා ගැනීමෙන් තැවුල කියන එකේ තේරුම ඔන්න ඕකයි. අර උපාදා පරිත්තස්සනංචෝ වික්ඛවේ දේසිස්සාමි කියලා පෙන්නන්නේ. අපි මේ අරමුණ මමත්වයෙන් ගත්තාම තමයි ඇලීම වෙන්නේ. එතකොට අන්නේ අපි මේ කතා කරමින් ඉන්නේ තණ්හාව කියන තැනනේ. එතකොට කොහොමද වෙන්නේ ඒක? දැන් අපි කතා සමුදය, දුක්ඛ සමුදය. එහෙනම් කතා කරන්නේ දුක හට ගන්නට හේතුව තණ්හාව. දැන් තණ්හාව කියලා පාඩම් කරගත්තට හරියන්නේ නැහැ. ඒක ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ දුකට හේතු වෙන හැටි හොයාගන්න වෙනවා. එහෙමයි. ඔබේ ඇස, කන, නාසය තුල ඒක සිදුවෙන ආකාරය. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවනි වර්තමාන මොහොතේ ආලෝකයේ උදව්වෙන් ඉදිරියෙන් හම්බ වෙන රූපයක් ඇසේ ගැටෙන විට ඒකට අදාළ අතීතයේ මානසිකාරයෙන් ලැබෙන විට මෙතන තමයි මේ ස්පර්ශය හටගන්නේ. ස්පර්ශ වුණාම අර ඉහත මං කිව්ව ආකාරයට හතුරා වශයෙන් විඳින්න මිතුරා වශයෙන් විඳින්න පුළුවනි. රූපේදී නම් රූපේ මිහිරි වශයෙන් විඳින්න පුළුවනි, අමිහිරි වශයෙන් විඳින්න පුළුවනි. ශබ්දේදී නම් ශබ්දේ මිහිරි වශයෙන් විඳින්න පුළුවන්, අමිහිරි වශයෙන් විඳින්න පුළුවනි. මෙතන ඕනෑම දොරවල් හයට පහළ වෙන ඕනෑම අරමුණක් සහ මනෝද්වාරික අරමුණක් පස්සපච්චා වේදනා නේද? අන්නේ වේදනාවට ඇලෙන්න ගැටෙන්න ගියාපම තමයි වේදනාව මම වෙන්නේ. එතකල් මම නෙවෙයි වේදනාව. දැන් බුදුන් වහන්සේටත් වේදනාව සැප දුක් උපේක්ෂා වශයෙන් තිබෙනවා. නමුත් එතනින් එහාට කොටස නැහැනේ. අන විඳින්න ගියාම විඳීමත් එක්කලා ඇලීමට ගැටීමට තමයි මේ තණ්හාව කියන්නේ. ඒක ඇලීමෙන් ගැටීමෙන්නේ මම හැදෙන්නේ. මම බවටපත් වෙන්නේ එතනයි. අන්න වේදනා පච්චය තණ්හා. තණ්හා වුණොත් අන්න ඊට පස්සේ අර අනාගත ඵලයක් උපදින්න හේතු වශයෙන් චිත්තාභ්‍යන්තර ගත වීමට අවශ්‍ය ඊළඟ පියවර හෙවත් දැඩිව ගැනීම මේ වචنين පාවිච්චි කරන තණ්හා පච්චය උපාදාන. උපාදාන වුණොත් අවසන් වෙන්න පෙර අර කර්ම බීජයේ රැස්වීම ස්කන්ධ පහ නැසුණට යලි ස්කන්ධ පහක් හට ගන්නට අවශ්‍ය දුකට හේතුවක් හට ගන්න අවශ්‍ය හේතුව ඉතුරු වීම සිදු වෙනවා. එතකොට එහෙනම් ඇස තුල පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව නේද? කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, කය තුලත්, සිත තුලත් ඊට පස්සේ මේ තණ්හා, උපාදාන, භව, අවිද්‍යා සංඛාරා හයක් තියෙනවා නේද? පව තුලත් තණ්හා, උපාදාන, භව, විද්‍යා සංඛාරා තියෙනවා නේද? ඒක ගැටීම, දුක, පින තුල ඇලීම, තණ්හා, උපාදාන, භව, විද්‍යා සංඛාරා තියෙනවා නේද? ධානය තුල ඒක තුලත් ධාන තණ්හාව තියෙන්නේ. මොකද මේ රූපයට, ශබ්දයට, ගන්ධයට තියෙන දුක නැති නිසා එතන ඉන්න කැමතියි. නමුත් එතන ඉන්නේ නික්ලේශී බවට පත් වෙලා නෙමෙයි, බලෙන් යටපත් කරගෙන ඈත් කරලා. නීවරණ ඈත් කරලා යටපත් කරලා. ඒවා එන්න තියෙන ඉඩකඩ වළක්වලා තියෙනවා. ඒ නිසා එතෙන් ඒ නීවරණ වල දුක එයා දන්නවා. ඒවා එන්න දෙන්නේ නැතුව තියෙන සැනසීමට එයා කැමති නිසා ඒකට තමයි භව තණ්හා කියලා කියන්නේ. ඒ වෙන පැත්තකට අපට අදාළ දෙ නෙමෙයි. අපට නම් මේක කාම. දැන් මෙන්න මේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, පව තුල, පින තුල, ධානය තුල ඕන එකකට මේක හරි පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. වේදනාවෙන් එහාට තණ්හා, උපාදාන, භව වීමම අවිද්‍යා සංකාරයයි. ඉඳ ඉස්සර ජීවිතයකට අවිද්‍යා පත්‍ය සංඛාරා හොයන්න යන්නේ නැතුව මේ මොහොතේ මේ අරමුණේ මුලා වීමට අවිද්‍යා සංඛාරය කියලා කියනවා නම් අවිද්‍යා සංඛාරය ජාති ජරා මරණ ගෙනත් දෙනව නේද? දුකට හේතුව නේද? අන්න ඒක තමයි අත්ථ ධම්ම.
මේ දුකටපත් වීම අපි විසින් නැති කරගන්නා වූ පෞද්ගලික මුලාවක්. දැන් මේක අපි අපේ ලෝකෙට කාම තණ්හා කියලා තනි වචනයක් අරගෙන ඒක අර අතේ ඇඟිලි පහට බෙදුවා වගේ අත කියන එක අරගෙන ඇඟිලි පහ දිගහැරලා පහට බෙදුවා වගේ ඊට පස්සේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා. දුකට හේතුව තණ්හාව. හොඳයි තණ්හා පහට ගලපන්නේ කොහොමද? රූප කියන්නේ ශරීරය කියලා ගත්තම. සවන් දෙන අය තේරුම් ගන්න, සවන් දෙන්නේ නැති අය පරණහන මිටිය කරගහගෙන යාවි කරන්න දෙයක් නැහැ. ඒ තණ්හාවනේ නැති කරන්න ඕන. ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත ඊටඟට පෙන්වන්නේ. අන්න එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ පංච උපාදානස්කන්ධයෙන් සතර හදයි. පංචස්කන්ධය උපාදාන කර ගැනීමෙන් නැසුනට කර්ම බීජයක් හටගෙන සතරක් හදලා අනාගත පැලයක් හටගන්න අවශ්‍ය බීජය ඉතුරු කරලා තමයි මේ ගමන යන්නේ. අපි නෙමෙයිද මේක කරන්නේ? අන්න එහෙමයි කෙනෙකුට තණ්හා උපාදාන බව පාපය තුල පවතිනවා. තණ්හා උපාදාන බව පින තුල පවතිනවා. තණ්හා උපාදාන බව ධානය තුල පවතිනවා. එබැවින් ඒ ඔක්කම අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ අවිද්‍යාව හේතු කොටගෙන සත්වයා කුසල කුසල කර්මයන් රැස් කරයි. කුසල කුසල කියනකට වඩා පුණ්‍ය අපුණ්‍ය කර්මයන් රැස් කරයි. දැන් අතීතයේ කර්ම රැස් කරන්නේ දැන් නෙවෙයිද? අන්න දැන් අර ස්කන්ධ පංචකයේ උපාදාන කරගන්න එක තුල තමයි මේ දුක හටගන්නේ කියන එක තේරෙනකොට දුක්ඛේ ඥානං. දැන් මම දුක්ඛ සමුදය ඥානං මේ දුක හටගන්නට හේතුව තණ්හාවෙන් පස්සේ උපාදාන භව එන එක. තණ්හා උපාදාන භව එකට අවිද්‍යා සංකාර. ඒක පෙන්වන්නේ වර්තමාන හේතු තැබීමක් විදියට සංසාරය සඳහා. එතකොට ඒක තමයි පමාද විහාරී කියලා කියන්නේ. ඔන්න ඔබේ ඇස් තුළ කන තුළ නාසය තුළ අරමුණ තුළ සිදුවෙන දේ. දුකට හේතුව ඔබ රැස් කරනවා. දැන් මේක තේරෙනවා නම් අන්න එතකොට අර අත්පටිලාභෝච අත්පටි සංවේදී අර්ථය තේරෙනවා. තව ධර්මයේ තේරුනේ නැහැ. දැන් එහෙනම් ඊට පස්සේ දුක නැති වූ තැන. සිංහලෙන් නම් ඉහත කී තණ්හාව නැති වූ තැන. පාලියෙන් නම් දුක්ඛ නිරෝධේ ඥාන. මොකක්ද ඒකට පෙන්වන්නේ? ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය. ඒ තණ්හාව නේද නැති කරන්න කියන්නේ. ඉස්සර ජීවිතයක තණ්හාවද? ඇහේ නම් රූප, කනේ නම් ශබ්ද, නාසයෙන් නම් ගන්ධ, දිවේ නම් රස. ඒ තණ්හාව නේද? එතකොට වර්තමානයේ නේද? තණ්හා උපාදාන බව වෙන්නේත් වර්තමානයේ. ඒක පමාද විහාරේ. තණ්හා උපාදාන බව නොවීන්නත් ඕන වර්තමානයේ. එතකොට අපමාද විහාරේ. දැන් අර්ථය තේරෙනකොට මේ අරමුණු තුළ මේ මුලාව සිදු වෙනවා. තණ්හා උපාදාන බව නිසා අවිද්‍යා සංකාරයක් සිද්ධ වෙනවා. මොකද කාරණේ? වැහෙනවා. නිවීම වැහෙනවා. උපාදාන වී සතරට බැඳෙනවා. හොඳයි තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් ඒ අරමුණ තුළ තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා වේදනාව තමයි තණ්හාවට ප්‍රත්‍ය වුණේ ඉස්සර. දැන් මේ තණ්හාව උපාදාන භව කරගන්න නැතුව මමත්වෙන් ගන්න නැතුව අනාගත ඵලයක් උපදින්න නැති විදිහට මමත්වෙන් නොගන්නේ නම් තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. දැන් තණ්හා නිරෝධය. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. භව නිරෝධෝ නම් භව තණ්හා උපාදාන භව නිරෝධ නම් අවිද්‍යා සංකාරද විද්‍යා විමුක්තිද? නෑ. නිරෝධ වෙනකොට අනාගත ඵලයක් උපදින හේතු නැති නිසා එතන නිරෝධයක් හෙවත් ඉවරවීමක් සිදු වෙනවා. දැන් එතන මේ නිරෝධ වීමෙන් හම්බ වෙන්න ආ වූ තැන තමයි පාමොජ්ජං කියන්නේ. ප්‍රමෝදය. අන්න ධර්මය. අර්ථයේ තේරුම් ගැනීම තුළ අත්ථ ධම්ම පටිලාභය. ධර්මයේ දකීද බුදුන් දකී කියන්නේ ඒකනේ. එහෙනම් ඔබ මේක පළමුව සවන් දෙන්න ඕන මේ ධර්ම න්‍යායට අනුවගත් කල. ඒ සවන් දීමේදී ඔබට ලැබෙනවා සුතමේ ප්‍රඥාව. අනතුරු ඔබ එක කල්පනා කරලා බලන්න ඕනේ හිතලා. එතකොට ලැබෙනවා ඔබට චින්තාමේ ප්‍රඥාව. මෙහෙම මේ ස්කන්ධ පංචකය අනාගත ඵලයක් ඉතුරු නොකර අවසන් කරන්න පුළුවන් වෙන එක අපමාද විහාරී නේද? නැත්නම් භව නිරෝධගාමී පටිපදාව නේද? ඒක චින්තාමය. දැන් ඊට පස්සේ අනුගමනය කරන්න ඕනේ. ඒකනේ භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ. දුක දැකලා හේතුව දැකලා නැති වූ තැන දැකලා දුක නැති කිරීමේ මාර්ගයේ යන්න ඕනනේ.
දැන් දුක නැතිවීම මාර්ගයේ බොරළු පාරක්ද නැත්නම් තාර පාරක්ද කාපට් පාරක්ද? එහෙම නැත්නම් වර්තමාන මොහොතේ ජීවත් වෙනකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණු වලදී පෙරකල ප්‍රමාද විහාරිත් බවට අහු වෙන්නේ නැතුව මේ මොහොතම දුකට හේතුව තණ්හාව දුක නැති වූ තැන නැති කිරීමේ මාර්ගය යාම නෙවෙයිද? එතකොට නැති වූ තැන තේරෙනවද? එතකොට මේ තණ්හා උපාදාන භව නැත්නම් භව නැහැ කියන එකේ තේරුම සංයුත්තනිකාය සූත්‍රවල භව නිරෝධෝ නිබ්බානං. ජීවිතාවසානයේ භව ඉවර වෙලා නිවන් හම්බ වෙනවා කියන එක නෙමෙයි මේ පෙන්වන්නේ. අරමුණෙන් අරමුණට තණ්හා උපාදාන භව නැත්නම් හම්බ වෙන්නේ මේ කියන සංසුන් බව. ඒක තමයි අර පාමුජ්ජං කියලා කියන්නේ. ප්‍රමෝදය කියලා සඳහන් කරනු ලබන්නේ. එතකොට එහෙමනම් අන්න ධර්මශ්‍රවණය තථාගතයන් වහන්සේගෙන් හෝ දේශකින් වහන්සේ කෙනෙකුන් හෝ ධර්මශ්‍රවණය කරලා මොකද්ද මේ චතුස්සත්‍ය? චතුස්සත්‍ය පාඩම් වෙනව නෙමෙයි දැනගන්නව නෙමෙයි අවබෝධ වෙනවා. දුක උපාදානයයි. උපාදානයට හේතුව තණ්හාවයි. දුක නැති වූ තැන තණ්හා නැති වූ තැන. තණ්හා නැති වෙනහම උපාදාන නැත්නම් තණ්හා නැත්නම් උපාදාන වෙන්නේ නැහැ. එහෙනම් වේදනාවට තණ්හා උපාදාන බව නොකර අවසන් කිරීම අපි මාර්ගයේ වශයෙන් ගන්න ඕන. මතක තබා ගන්න. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පඩිපෙළක නැත්නම් මේ ඉනිමග්ගක යනවා වගේ එකින් එක යන්න තියෙනවා කියලා ඔබ හිතනවාද? ලියනකොට නම් එහෙම තියෙන්න පුළුවන්. නමුත් දිට්ඨියේදී සංකප්පේදී වාචාවේදී කම්මන්තේදී ආජීවේදී මේ පහේදීම ඔය කියන කාරණාව සිද්ධ වෙන්න ඕන. ඒකයි ඒක අර සත්‍ය විභංග සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන දසවස්තුක සම්මාදිට්ඨිකයා සඳහා තිබෙන්නා වූ ආර්ය නොවන සම්මාදිට්ඨි මාවත නෙමෙයි. තමයි පසුගිය දවසක ඕකද වැත්තට පැහැදිලි කළා. තව දවසක ආයෙත් පැහැදිලි කරන්නම්. අපි කල්පනා කරන්නේ ඉතින් අර පවපින් විපාක සස්සාකේ සම්මාදිට්ඨි යහපත් කල්පනාව සම්මා සංකප්ප එහෙමනේ. ඒක අනාර්ය පුද්ගලයාට පෘථග්ජනයාට ඒක අනාර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක දසවස්තුක සම්මාදිට්ඨිය පුද්ගලයෙක් වශයෙන් ඔහුට සම්පූර්ණ වෙනවා. ඒක තමයි මම හිතන්නේ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිසුන් මේ සම්පූර්ණ කරගනිමින් හිටියේ. නමුත් ඒ අනාර්ය අෂ්ටාංගික මාර්ගය භවගාමී. දැන් මේකට සමගාමීව පැහැදිලි කරලා තිබෙනා වූ සූත්‍ර දේශනාවල ගත්තම විශේෂයෙන් මහා චත්තාරිසක වැනි සූත්‍රයක් තුළ යමෙකුට මේ ආර්ය භාවයට පත් වෙලා ආර්ය සම්මාදිට්ඨි සම්මා සංකප්ප වාචා කම්මන්ත පහ සම්පූර්ණ වෙනකොට අර අනිත් පැත්තට පහක් තියෙනවා අනාර්ය පුද්ගලයාට මේ පැත්තට පහක් තියෙනවා. මේ පහ යනකොට මේ හැම එකේදීම වායාම සති සමාධි ක්‍රියාත්මක වෙනවා. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. එතකොට එහෙනම් මෙන්න මේ කියන කාරණාවේදී මේක තේරුම් අරගෙන උපාදානෙන් මිදෙන මාර්ගයේ යම් කිසි පුද්ගලයෙක් අනුගමනය කරනවා නම් ඔහු යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනම පාඩම් කරලා පියවරෙන් පියවර යන්න තියෙනවා කියලා හිතනවා නම් වැරදි. දැන් මේ දුකට හේතුව තණ්හා උපාදාන බව නම් දුක නැති වූ තැන තණ්හා නැත්නම් උපාදාන නැහැ බව නැහැ. දැන් තණ්හා උපාදාන බව නැති කිරීමේ පිළිවෙතනේ මාර්ග සත්‍ය කියලා කියන්නේ. එතකොට ඒක පාරක තියෙන එකක්ද පොතක තියෙන එකක්ද Tamanගේ සිත තුළ ඒ මොහොතේ උපදින අරමුණ. මේ අරමුණට මොකද්ද අපි කරලා තියෙන්නේ? නන්දි රාග සහගතා ඇලිලා තණ්හා කරලා. එහෙම නැත්නම් තණ්හා මාන දිට්ඨි වශයෙන් අරගෙන ඒක අපි අතින් සිදුන වැරදක්. ස්කන්ධ පහ හටගෙන අවශ්‍ය කර්තව්‍ය කරලා නැසෙන්න. අපි අල්ලා ගැනීම තුළ තමයි අපට අදාළ සසරක් සමග අපට අදාළ දුකක් හටගන්නේ. අන්න මේක ශ්‍රවණය කිරීම තුළ ඔබට මේ සුතමය සහ චින්තාමය එහෙම නැත්නම් අර්ථපටිලාභය අර්ථපටිසංවේදී චතුස්සත්‍ය කියන එක පොතක තියෙන දෙයක් නෙමෙයි අනාගතය අනුගමනය කරන්න තියෙන දෙයක් නෙමෙයි අතීතයට ගිය එකක් නෙමෙයි දැන්
දැනුයි වරදින්නේ දැනුයි හදන්න ඕන. ඒක තමයි මේ සමාජයේ විශේෂයෙන් දැනගන්න ඕන. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා පදයක් එකතු කර ඉගෙනගෙන ඕක ඉස්සර ජීවිත එකතු කරන කුසල අකුසල කර්මයන්ට දාලා පාඩම් කරගෙන විභාගයට ලියවට කමක් නැහැ. අරමුණේ මුලාවීමේදී දැන් නම් සිදුවෙන්නේ අවිද්‍යා සංඛාරය. දැන් සිදුවෙන එක නවත්තන්න පුළුවන්නේ. නමුත් අර ඉස්සර එක නැති කරන්න පුළුවනිද? ඉස්සර ජීවිතයට කාටවත් යන්න බෑ. නමුත් දැන් නොරැවටෙන්න පුළුවන් නම් එහෙනම් දැන් රැවටෙන වෙනකොට නොරැවටීම. ඒ මොහොතේදීම මොකද වෙන්නේ? වායාමයේ සිද්ධ වෙනවා. මොකක්ද වායාමයේ? ධර්මයේ තේරුම් ගත්ත පෙර හදාගෙන චිත්තාභ්‍යන්තරයේ තියෙන දේවල් ගහට කොටපුවාම කිරියෙන් ආසේ අතීතෙන් එනවා උපන්න කුසල්. ලෝභයේ දේශේ මොහේ එන එක තමයි උපන්න කුසල් කියලා කියන්නේ. ඒවායෙන් කය වචන සිතට ක්‍රියාත්මක කරලා පෙර පරිදි එකට එක කරන්න ගහගන්න මැනගන්න කපා ගන්න කොටා ගන්නට යනවා නම් පමාද විහාරේ. නමුත් මේ ආපු දේ ක්‍රියාත්මක නොකළොත් එයා අයින් වෙන්න ඕනේ යන්න ඕනේ හිතින්. අන්න ඒ විදිහට ප්‍රතික්‍රියාවකට නොයා එන එකට වඩා සංසුන් බව සුන්දරයි කියලා තේරුම් අරගෙන. ඒ මොහොතේ එතෙන්ට මොහොතෙන් ඔබට උපේක්ෂා සහගත වෙන්න පුළුවන් නම් අරයට තැනක් නැහැ යා යන්න වෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ විදර්ශනා උපේක්ෂා කියන එකට මාරු වෙන්න කියලා කියන්නේ ඒක අරකට ඉඩ දෙන්නේ නැතුව. ධර්මයට කැමති කෙනාට මේ දැවිල්ලට වඩා ධර්මයේ හොඳයි නේ. ඒ නිසා ධර්මයට මාරු වෙන්න පුළුවන්. එතකොට උපන්න කුසල් දුරු වෙනවා. ඒ විතරක් නෙමෙයි නූපන්න කුසල් නූපදිනවා කියලා කියන්නේ අර අනාගත ඵලයක් උපදින්න අවශ්‍ය තණ්හා උපාදාන භව විද්‍යා සංකාර වෙන්නේ නැහැ. අනාගත ඵලයක් උපදින්න වර්තමාන හේතු තියන්නේ නැහැ. දැන් මෙන්න වායාමය සම්මා වායාමය. මේ සම්මා වායාමය සම්මා දිට්ඨිය සම්මා සංකප්පය සම්මා වාචාවේ සම්මා කම්මන්තේදී ආජීවයේදී පහේම තියෙන්න ඕන. මතක තියාගන්න. වෙනම එකක් එහෙම නෙමෙයි. එතකොට ඊළඟට තව එකක් ගන්න වෙනවා. සති. අපි සති කල්පනා හුස්ම ඉහළ පහළට යන එකට විතරක් සතිය කියලා හිතන් ඉන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරලම තියෙනවා ආනාපාන සති කියන්නේ හුස්ම ඉහළ පහළ යනවට නෙමෙයි කියලා. මේ සති නැති නිසා තමයි වර්තමාන මොහොතේ සසරට බැඳී අවසන් වෙන්නේ. පමාද විහාරී කියන්නේ සති නැහැ. අර මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස අරමුණු තුළ සිදු වෙනවා නම් සති නැහැ. දැන් අර පසුගිය දේශනාවක් කරමින් මම පැහැදිලි කළා නීවරණ හැරුණාම ත්‍රිලක්ෂණය හැරුණාම සතර සතිපට්ඨානෙ විග්‍රහ කිරීමේදී ධම්මානුපස්සනාවට ත්‍රිලක්ෂණය හැරුණාම චතුස්සත්ත්‍ය තියෙනවා පටිච්චසම්පාදේ නිරෝධය තියෙනවා ඉන්ද්‍රිය ආයතන 6 තිබෙනවා එතකොට මේ වගේ කාරණා 6ක් ඔස්සේ තියෙනවා මරණ සතිය තියෙනවා හැම එකක්ම තියෙනවා ඊළඟ හැම එකක්ම කරන්නේ සතිය නේද ඒ සතියෙන් වෙන්න ඕන මොකද්ද කියලා තේරුම් ගන්න. සතිය නැති නිසා තමයි අනාගත ඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයට හැඟවෙන්නේ. ඒකට අසීහෙන් කටයුතු කිරීම හෙවත් පමාද විහාරී. දැන් මේ මොහොතමයි පමාද විහාරී පුද්ගලයා පෘථග්ජනයා. මේ මොහොතමයි අපමාද විහාරී කියන්නේ මෙන්න මේ මොහොත තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර වෙනවා නම් සති නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ උපාදාන නැත්නම් භව නැහැ භව නැත්නම් භව නිරෝධෝ නිබ්බාණං මෙන්න සති. දැන් තව දෙයක් කියන්න ඕන. ඔය චිත්ත සමාධිය කියන එක වන්දනා කළෙන් පස්සේ නහයට සිහිය තියාගත්තෙන් පස්සේ හයියෙන් පිරිත් කිව්වන් පස්සේ ටික වෙලාවක් අරමුණු වෙන්නේ නැති සංසුන් බවක් හම්බ වෙනවා. මේක පැය එකමාර දක්වා දීර්ඝ කරගත්තා. අපිත් එහෙම කරලා තියෙනවා. වසර 40කට පෙර. හරි ආසයි එතනදලා ඉන්න. මොකද මේ ලෝකේ තියෙන දුක් දැනෙන්නේ නැති නිසා. නමුත් මේක සම්මා සමාධිය නෙමෙයි. මේවා මිච්ඡා සමාධිය. මේ ආනන්තරික සමාධිය නෙමෙයි. බුදුන් වහන්සේ වඩාගත් සමාධි බික්කවේ භාවිත කියන නෙමෙයි මේ. බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර කෙලෙස් යටපත් කරන විවිධ මාර්ග වලින් ලබා ගත්තා වූ මේ සමාධිය ආයතනයක්. අරමුණක්. මේ නැති එක අරමුණට එනවා. ඒක ආයතන කියලා කියන්නේ. සම්මා සමාධිය කියන්නේ ආයතනයක් නෙමෙයි. අර ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ කියලා වගේ අරමුණක් ඒක.
අරමුණක් බලවත් වී අනිත් අරමුණු එන්නේ නැති සමාධිය නෙමෙයි සම්මා සමාධි කියන්නේ. එතකොට අන්න අර සතියෙන් ඊට පස්සේ බුදුන් වහන්සේ වදාරනවානේ අර ආනන්තරික සමාධිම ආනන්තරික අඤ්ඤමාහු ආනන්තරික සමාධිය හා සමාන සමාධියක් නැහැ කියලා. අන්න ඒක තමයි අර භව නිරෝධ වෙනකොට හම්බ වෙන්නේ. අන්න අත්ත පටිසංවේදී අර්ථය තේරෙනකොට ධම්ම තේරෙනවා. ධර්ම තේරුණා නම් ධර්මයේ හොයන්න මහන්සි වෙන්නේ නැද්ද? ධර්මයේ මතු කරගෙන හැමදාම තියාගන්න මතු මහන්සි වෙන්නේ නැද්ද? කල්පනා කරන්න ඕන කාරණාව අන්න එහෙමයි. එතකොට මෙන්න මේ කියන විදිහට මේක තේරුම් ගත්ත පුද්ගලයාට මතක තබා ගන්න ඔය කියන ආකාරයට මෙන්න මේ කරුණු තේරුම් ගන්න පුළුවන් නම් මහණෙනි මේ සස්නෙහි මහණෙක් හට හරි ඕන කෙනෙකුට ශාස්ත්‍රවරයා වේවා ගරු කටයුතු ස්වාමින් වහන්සේ නමක් වේවා චතුස්සත්‍ය දේශනා කරන විට ඒ පරිදි ඒ දහම් පෙළ අරුත් දැනගන්නේ වෙයි. පෙළදහම මනාකොට දැනගන්නේ වෙයි. අර්ථය සහ ධර්මය දැනගන්නා ඕහට ප්‍රමෝදය උපදී. ඒ ප්‍රමෝදය කියන්නේ අර නිරෝධ වෙනකොට හමු වෙන්නා වූ සංසුන් සුවය තමයි ප්‍රමෝදය කියන්නේ. ඒක තමයි මාර්ග ඵල කියලා කියන්නේ. නිරෝධයේ මාර්ගයයි ඒක තමයි ඵලයේ උපදී. ප්‍රමුදිතයා හට බලවත් ප්‍රීතිය උපදී. නැවත නැවත භාවිතා කිරීම තුළින් අපි කතා කරන ප්‍රීතිය කියලා උඩ පනින ප්‍රීතිය නෙමෙයි අර ප්‍රීති පස්සද්දි සම්බොජ්ජංග කියන්නේ. සංසුන් භවයේත් පවතිනා වූ ස්වභාවයක් මේක. එතකොට අන්න ඒ අර ක්ලේශ ධර්මයන්ගේ ප්‍රහීන වෙනකොට 10 අඩු වෙනකොට දැවීමක් නැතිකමම තමයි මේ මම දකින්නේ මේ ප්‍රීතිය කියලා. සාමාන්‍යයෙන් මම උදාහරණයකට පැහැදිලි කරනවා. වසර 20ක් 25ක් 30ක් දැඩි හිසරදයකින් පිරිත් පුද්ගලයෙක් ඉන්න කල්පනා කරන්න. ඔහු කොතරම් මේකට බයද අකමැතිද දුක්සහගතද? එතකොට ඒක තමයි ඔහුට දුක. හොඳයි ඉසරදේ හොඳ උනායි කියන්නේ මොනවද? මොනවද ලැබුණේ? උපාධියක් හරි සහතිකයක් හරි තෑග්ගක් හරි මොනවා හරි ලැබුණාද? හිසරදේ නැති එකම නෙමෙයිද සැනසීම? අන්න ඒ වගේ ඔබට තේරුම් ගන්න බැරිද මේ මානසික දුක නැති එකමයි මේ නිවීම කියන්නේ කියලා? මට මතකයි මගේ මේ මතකයේ තියෙනවා වසර 40කට පෙර හමු වෙලා ලියාගත්ත පාඩයක්. අංග සම්පූර්ණ වූ අසම සම වූ සම්මා සම්බුද්ධියට පත්වීමෙන් තථාගත බුදු පියාණන් වහන්සේ කිසිවක් ලබා ගත්තේ නැති බව උන්වහන්සේ වදාළසේක. මොකද ඒ කියන්නේ? අපි මොනවද හොයන්නේ මේ? නිවන කියලා දෙයක් හොයනවාද? දුක නැති එකම නිවන කියලා නෙමෙයිද පෙන්න දුක්ඛ නිරෝධේ ඥාන. දුක නැති වූ තැනනේ නිවීම කියන්නේ. භව නිරෝධෝ නිබ්බානන්නේ. ඉතින් ඒ නිසා ඔබ නිවන හොයන්න යන්න එපා. නිවන වහගෙන තියෙන ඔබේ මානසික දුක අනාගතයට ඉතුරු කරන්නේ නැතුව අවසන් කරන පාරේ යන්න. එතකොට මොකද වෙන්නේ? අන්න අර ප්‍රමෝදයට එහා පැත්තේ ප්‍රීතිය. මේක මම ඉදිරිපත් කරපු දැනක් තිබෙනවා. යතෝ සම්මස්සති කන්දානං උද්‍යව්‍යයන්. මේ කන්දානං උද්‍යව්‍යයන් කියන්නේ මේ නිරෝධය තමයි. හරිද? යම් විට ඔබට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් ඔබට ස්කන්ධයන්ගේ අනාගත හේතු ඉතුරු නොකර අවසන් කිරීම. ඒක තමයි උද්‍යව්‍යයන් කියලා කියන්නේ. ලබති පීති පාමොජ්ජං. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ. ප්‍රීති ප්‍රමෝදයක් හම්බ වෙනවා. ඒකට දැනගන්න නිවන කියන්නේ ඒකට කියලා අමතන්තං විජානතං. දැන් මාස 2-3කට ඉස්සර වෙලා මේ ගාථාවෙන් ධර්ම දේශනාව අපි කරලා තිබෙනවා. ඒ නිසා ඔබ වෙනම මරුණෙන් එහා පැත්තේ තියෙන නිවනක් හරි එහෙම නැත්නම් මේ නිවන කියලා එකක් හරි හොයන්න යන්න එපා. මේ තණ්හා උපාදාන බව නිරෝධ වෙනකොට හමු වෙන දේනේ මේ කතා කරන්නේ. පාමුජ්ජං. එතකොට මේ ප්‍රමෝදය හට ගන්නවා කියලානේ පැහැදිලි කරලා තිබෙන්නේ. උපදින්නේය. එතකොට ප්‍රීතියෙන් සිත් ඇත්තෙහුගේ නාමකය සංසිඳෙයි. නාමකය සංසිඳෙයි කියන එකේ තේරෙනවා අර වේදනා සංඥා සංකාර විඥාන රූප ඒක අර උපාදාන වෙන්නේ නැතුව ඒක තමයි සංසිඳනවායි කියලා කියන්නේ. සංසුන් කය ඇතේ සුව විඳින්නේය. සුව ඇතයෝගේ සිත සමාහිත වෙයි. සමාහිත කියන්නේ එකඟයි කියන එක හරිද? සමාහිත වෙයි. මහණෙනි වම් විමුක්ත ආයතනයක අමුක්ත ආයතනයක් අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇතිව නිවන කරා ගිය සිත් ඇතිව වාසය කරන ඔහුගේ අවිමුක්ත වූ චින්තිතය විමුක්ත වේ නම් අපරීක්ෂිත වූ ආශ්‍රයෝ පරීක්ෂයට හෙවත් කෙලවරට එත්නම් අන්‍ය ප්‍රාප්ත වූ හෝ අනුත්තර යෝගක්ඛේමට හෙවත් අරහත්වයට
අනුප්‍රාප්ත වේ නම් මේ පළවෙනි විමුක්ත ආයතනයයි. මොන පළවෙනි විමුක්ත ආයතනයේද? චතුස්සත්‍ය තේරුම් ගැනීම තුළ අර්ථය තේරුම් අරගෙන ධර්මය අනුගමනය කිරීම තුළ ඔබට යන්න තියෙන පාර. දැන් එහෙනම් දිට්ඨියේදී ඇහැට, සංකප්පයේදී කල්පනාවේදී, වචනේදී වාචා, කර්මාන්ත කියලා ගන්න නැතුව කර්ම අන්ත කියන අර්ථයට අරගෙන මෙන්න මේ විදිහට ඒ මොහොතේ මේ හමු වෙන අරමුණත් එක්කලා මේ හැම එකේදීම වෙන්න ඕන අනාගත ඉදිරියට තැබීම මිත්‍යා, අනාගත නොතබවසන් කිරීම සම්මා. ආර්ය අෂ්ටාංගික මාර්ගය යාමෙන්ම නිවනට පැමිණ ලෙස පෙන්වන්නේ. අන්න එතකොට ඔබට එහෙනම් ඔබ තුළ මේ කාරණේ පැහැදිලි වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් ඔබ දුක දැක්කා. ඇස් දෙකෙන් නෙමෙයි නුවණින්. හේතුව දැක්කා ඔබ තණ්හා උපාදාන කරන නිසා. නැති උතන දැක්කා තණ්හා උපාදානව නැත්නම්. තණ්හා උපාදාන නැති කිරීමේ ප්‍රතිපදාව යන්න ඕනේ ඊට පස්සේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන්. දැන් මේ ධර්ම දේශනාවලට අනුග්‍රහක දායකත්වයේ දරන අයත් චතුස්සත්‍ය අවබෝධ වේවා කියලා වචනයක් කියනවා. මට හිතෙනවා බොහෝ විට තාමත් පාඩම තමයි තියෙන්නේ කියලා. ඇයි මේක තේරුම් අරගෙන නම් ඊට පස්සේ මාර්ගය යනවා නම් ඉතින් ඒකනේ ප්‍රත්‍යක්ෂ අවබෝධයට යන පාර. එක්කෙනෙක්වත් නැහැ කියලාද කියන්නේ මේ සමාජයේ. අමුතුවෙන් සුපිරි මොකක් හරි චතුස්සත්‍ය කියලා වෙනම එකක් හිතාන ඉන්නවත් දන්නේ නැහැ. අන්න ඒකයි අපි මේ විමුක්ත ආයතනේ පළවෙනි විමුක්ත ආයතනය මොකද්ද? ධර්ම ශ්‍රවණය කොට තේරුම් ගැනීම තුළින් සුතමේ ප්‍රඥාව, චින්තාමේ ප්‍රඥාව, භාවනාමේ ප්‍රඥාවෙන් මේ පාරේ අනේක. හැබැයි ඒක මතක තියාගන්න ඕන අර මේ අර්ථ ධම්ම අර්ථ පටිසංවේදී සහ ධම්ම පටිසංවේදී වෙන්න වෙනවා. ඒ කියන්නේ අරුත් වටහාගෙන ධර්මයේ හැසිරෙන්න වෙනවා. මෙන්න මේ වචන දෙක මතක තියාගන්න. එබැවින් විමුක්ත ආයතන වල පළවෙනි එක එහෙනම් අපි මේ දේශකින් වහන්සේ කෙනෙක් දේශනා කරනකොට අසා තේරුම් ගැනීම තුළ මේ මාර්ගය හම්බ වෙනවා කියන එක. නම් ඔබ හැම දිනාට මේ කරුණු වැටහෙන තුරු ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම තුළ අනුගමනීය ප්‍රතිපදාව වටහාගෙන අනුගමනීය ප්‍රතිපදාවකට පත්වීමට අවශ්‍ය සතිමත් වීම තුළින් මේ නිවන සැනසෙන මේ ප්‍රමෝදය, මේ ප්‍රීති ප්‍රමෝදය හිමි කරගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව සඳහා බැතිවර දායකත්වයේ දරනු ලබන්නේ හාරිස්පත්තුව මැදවල ඉහගම පදිංචි රාජකරුණා ජයසිංහ පවුලේ සහෝදර සහෝදරයන් පිරිස සහ කොණකලගල අලවතුගොඩ අංක 102 නිවසේ පදිංචි කුලරත්න පවුරේ දූදරු පිරිස විසිනි. ඔන්න පවුල් දෙකක සදහැපර දායකත්වය තුළ ඔබටම අලුත් පාරක් පටන් ගත්තා. අරමුණ මෙම ධර්මදේශනය ශ්‍රවණය කරන සියලු දෙනාට උතුම් ධර්මාවබෝධය පිණිස මෙම පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා. පුණ්‍ය කුසල් කියනවට වඩා ඔකට තියෙන්නේ අකුසලෙන් වෙන්නීමේ කුසල් කියන එක තමයි. හොඳ ප්‍රාර්ථනයක්. ධර්ම ශ්‍රවණය කිරීම තුළ සද්ධර්ම අවබෝධය තමයි ලැබෙන්න ඕන. පවුලේ මිය පරලෝකීය ඥාතීත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර පින් බලාපොරොත්තු වෙන්න ඇතනම් ඒ අනුමෝදන් වේ හැකි අය ඉන්න ඕන. පරදත් උපජීවින් කියලා කියන්නේ. ඒ සියලු දෙනා පින් අනුමෝදන් වී ඒ ස්ථානයේ සිටිනම් ඒ මොහොතේ ඒ ජීවිතය තුළ දුකින් මිදින්ට පින් අනුමෝදන් වීම හේතු වේවා. ඒ දුක විතරයි ඊතර නැතුව යන්නේ මතක තබා ගන්න. සිතේ පවතිනා වූ දුක් දුම්නස් ස්වභාවයක්. එතනින් චුත වී ඉක්මන් භවයකදී මිනිසත් භව ලබා සද්ධර්ම අවබෝධයෙන් උතුම් නිර්වාණ අවබෝධය පිණිස පරලොස්සපත් ඥාතීන්ට මෙම පුණ්‍යානුමෝදනාව හේතු වාසනා වේවා. දායකත්වයේ දලූ සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. සිත පැහැදෙන්න නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ප්‍රියකර භාවය ලැබෙනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායස ලැබේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිසම ධර්ම දානයේ හේතු වාසනා වේවා. ධර්ම දේශනා කරවාගෙන ධර්ම දානයක් ලොවට ලබා දී ධම්මැස පහදේවායි ප්‍රාර්ථනා කළා වූ මේ පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස මේ ධර්ම අවබෝධය තුළ මාර්ගයේ ප්‍රවිෂ්ඨ වීම පිණිස අනුගමනීය ප්‍රතිපදාව වටහා ගැනීම පිණිස හේතු වේවා. පරලොස්සපත් ඥාති වර්ගයා උපහාරයට ලක් වේවා. පින් කැමති කෙනෙක් අනුමෝදන් ඒ ජීවිත සුවපත් කරගනීවා. මතු මිනිසත් බව ලබා ත්‍රිලක්ෂණී ගැඹුර අවබෝධ කරගෙන නිවන සැනසෙන මං පිටවිර කරගන්නට උන්ටත් මෙම ධර්ම දානමේ හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කළ හැමදෙනා සදහම් සරණින් සැනසේවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැමදෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං